අයිබෝන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට මේ පවතින කොවිඩ් සංගතය හමුවේ ඔබ සියලු දෙනා සුරක්ෂිතව ඇතයි අපි අපේක්ෂා කරනවා විශ්වාස කරනවා. හොඳයි අපි අද දවසේදී ආරම්භ කිරීමට සූදානම් V-Force අභියෝග තරණය යටතේ ක්‍රියාත්මක V-Force ලීඩර්ෂිප් සීරීස් එකේ තවත් අදියරක් අද දවසේදී අපේ දේශකයා ලෙස එකතු වෙනවා ප්‍රවීණ දේශකයෙක් ඒ වගේම දක්ෂ කළමනාකරුවෙක් වන කිෂු ගෝමස් මහත්මයා අපි එතුමන්ම සාදරයෙන් පිළිගන්නවා මේ අවස්ථාවට. V-Force කණ්ඩායම විශේෂයෙන්ම මතක් කළ යුතුයි ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා එහෙමත් නැත්නම් පරිසරයට ගිහිල්ලා අපි කටයුතු කරපු කණ්ඩායමක් විශාල පිරිසක් එකතු වෙලා. නමුත් මේ වසංගත තත්ත්වය හැමුවේ අපිට ඒ කටයුතු කරගෙන යන්නට බැහැ. නමුත් අපි V-Force සමාජිකින්ව අතහැරියේ නෑ. අපි තීරණය කරා දැනුම බෙදා ගැනීමට ඔබ සමග මේ කොවිඩ් වසංගතයට මුහුණ දෙන්නේ කෙසේද? අපි මේ අභියෝගයේ ජයගන්නේ කෙසේද කියන වග කතා කරන්නට අපි කටයුතු සූදානම් කළා. දැන් අභියෝග තරණ මේ වැඩසටහන් මාලාවේ වැඩසටහන් රසක් දියත් කළා තියෙනවා මේ වන විට. ඉතින් අපි අද දවසේදී සූදානම් මේ වගේම අභියෝග වලට අභියෝග කරන පුද්ගලයෙක් සමග අද දවසේදී ඔබට කරුණු කියලා දෙන්න. ඉතින් ඒ වගේම මතක් කළ යුතුයි අපේ කණ්ඩායමට නායකත්ව සපයන්නේ අපේ සමූහයේ සමූහ අධ්‍යක්ෂකතුමාන් ශිවන් ඩැනියල් මහත්මයා. එතුමානුත් අපිත් එක්ක සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙන සිටියා. නමුත් කාර්යබහුලත්වය නිසා මේ අවස්ථාවට සහභාගී වන්නේ නැහැ. අපි එතුමානුත් මතක් කරමින් අපි සූදානම් අද දවසේ දේශනයට යොමු වන්නට. හොඳයි කිෂු මහත්මයා අයිබෝන්. අයිබෝන් ගිහන් අයිබෝන් සියලු දෙනාටම හොඳයි කිෂු මහත්මයා අපි මුලින්ම පටන් ගමු. ඔබ දක්ෂ දේශකයෙක්, දක්ෂ පරිපාලකයෙක්, දක්ෂ කළමනාකරුවෙක්. අපි මේ පවතින රටේ පවතින අභියෝගයට අපි කොහොමද මුහුණ දෙන්නේ? ගිහන්ද මේක අපේ රටේ පමණක් පවතින අභියෝගයන් නෙවෙයි කියලා අපි සියලු දෙනාම දන්නවා. මේක මුළු ලෝකෙටම අභියෝගයක් වෙච්ච අවස්ථාවක්. අපි දන්නවා ඉතාමත් බලවත් රටවල් මේ අභියෝගය ඉදිරියේ දුර්වල වෙලා තියෙන්නේ. අපි ඒක මාධ්‍ය තුලින් දකිනවා. වෙන මාධ්‍ය තුලින් අපිට අහන්නට දැනගන්නට ලැබෙනවා. ප්‍රබලයි විශාලයි ශක්තිමත් කියලා හිතපු රටවල්, ඒ නායකයන්, ඒ ජාතීන්, ඒ ආර්ථිකයන් මේ වෙනකොට ඉතාමත් දරුණු විදියට කඩාගෙන වැටලා තියෙනවා. ඉතින් ලංකාව හැටියට අපි දෙවනි රැල්ල ගැන අපි සතුටු නැහැ. පළවෙනි රැල්ල අපි ඉතාමත් හොඳින් පරිපාලනය කෙරුවා. අපි ඒකට ප්‍රතිචාර දැක්වා. දෙවනි රැල්ල අපිට මේ වෙනකොටත් නතු කරගන්න, එහෙම නැත්නම් පාලනය කරගන්න සාර්ථක හැකියාව ලැබෙන්නේ නැහැ. නමුත් මම හිතනවා අපිට පහුගිය වකවානුවල දශක තුල අපිට ඇතිවෙච්ච අභියෝගයන්ට රටක් හැටියට මුහුණ දුන්න ආකාරය තුල මේ අභියෝගයටත් අනිත් රටවල් වලට වඩා සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මේ මුහුණ දීම කල යුත්තේ කවුද කියන එක නේ වැදගත් වෙන්නේ. මේ අභියෝගය අපි මහජනතාව හැටියට පරිපාලනය කරන්න ඕනේ, නැත්නම් ප්‍රතිචාර දක්වන්න ඕන අභියෝගයක්. මේක මේ රජයට අයිති දෙයක් නෙමෙයි, එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමකට, සමාගමකට, පාර්ශවයකට, ප්‍රදේශයකට, ජාතියකට, ආගමකට අයිති දෙයක් නෙමෙයි. සමස්තයක් හැටියට මගේ රටේ, ඔබේ රටේ, අපේ රටේ ඉන්නවා සියලුම ජනතාව මිලියන 21.5ක් හැටියට අපි හඳුන්වන සමහර වෙලාවට අපි කියනවා මිලියන 22යි කියලා. ඒ කෙසේ හෝ වේවා සියලුම ශ්‍රී ලාංකිකයන්ට උජ්ජලයන් හැටියට පිළිතුරු හොයන්නට අපිට බාර වෙච්ච අභියෝගයක් මේ අභියෝගය. ඉතින් ඒක නිසා මේකට අවශ්‍ය ඒ නිවැරදි මානසිකත්වය අපි ඒකෙත් තමයි පටන් ගන්න ඕනේ. කොහොමද පුජ්‍යලයන් හැටියට අපි මේ අභියෝගයට මුහුණ දෙන්නේ? ඒ අභියෝගය සාර්ථකව ජය ගැනීම සඳහා අපි නිල්ලා ඉන්න ශේෂ්ත්‍ර තුල එහෙම නැත්නම් අපි අධ්‍යාපනය කරනවා. ඒ අධ්‍යාපනය තුල එහෙම නැත්නම් වෙනත් වැඩකට අපි යොමු වෙලා ඉන්නවනම් ඒක තුල කොහොමද අපි සාර්ථක වෙන්නේ? අනිත් සියලුම දෙනාගේම සහභාගීත්වය, ඒ දායකත්වය ඇතුළු.
ඔව් කිෂුමාත්මයා අපි දැන් අපි කතා කරන්නට බලාපොරොත්තු වුණු මාතෘකාවන් වෙත යොමු වෙමු. අපි මුලින්ම අවධානය යොමු කිරීමට සූදානම් වන්නේ මේ ගොඩක් පිරිසක් මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ඒ වගේම ගොඩක් තරුණ වීපෝස් සමාජිකයෝ. මේ එතකොට මේ ජයග්‍රහණ කරා යන්නට අභියෝග කරා යන්නට ඔවුන් යම් අධ්‍යාපන මට්ටමක් ලබා ගත යුතු වෙනවා සමහර අවස්ථාවලදී වැඩිදුර අධ්‍යාපන මට්ටම. නමුත් අධ්‍යාපන මට්ටමක තියාගෙනත් අභියෝග ජයග්‍රහණය කරන අභියෝග වලට අභියෝග එල්ල කරන පිරිසක් ඉන්නවා. අපි කතා කරමු මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වැඩිපුර සිටින නිසා මේ අභියෝග ජය ගන්න ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම මොන වගේ තැනකටද ගෙනියන්නේ? ඔව් කියන්නේ එකමත් වැදගත් ප්‍රශ්නයක්. අපි අද ලංකාව පත් වෙලා ඉන්න තත්ත්වය ගත්තොත් අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් කතා කරනවා නම් අපේ මූලික ආදායම් මාර්ගය ඇහිවිලා තියෙන්නේ ඒ තමයි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් රටවල් වල ගිහිල්ලා වැඩ කළා ඒ රටට අරගෙන එන ඒ වටිනාකම ඩොලර් බිලියන 7ක වගේ ප්‍රමාණයක් වාර්ෂිකව මෙතෙක් අපේ රටට අපි දකිනවා මේ අයගේ රැකියා ශීඝ්‍රයෙන් නැති වෙමින් පවතිනවා. ඒ අය ලංකාවට එමින් පවතිනවා. ඉන්න තැන්වල නුකුත් ප්‍රශ්න තියෙනවා කියලා අපි දකිනවා. ඔව් මෙතෙන්දී අපි බැලුවොත් ගිහන් ප්‍රධාන වශයෙන්ම අපි අපේ ශ්‍රමිකයන් යොදවලා තියෙන්නේ එහෙම නැත්නම් ශ්‍රමිකයන්ට හොයාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මිල අඩු රැකියාව. එහෙම නැත්නම් එංග වෙහෙසලා කරන රැකියාවන් වලට තමයි අපේ ශ්‍රමිකයන් විශාල වශයෙන් වැඩි ප්‍රතිශතයකට යන්න සිද්ධ වුණේ අපේ ඉතිහාසයේ. එතකොට අපි ෆේල් වෙලා තියෙනවා රටක් හැටියට බුද්ධිය අපි අපනයනය කරන එක සම්බන්ධයෙන්. අපි ශ්‍රමය තමයි අපනයනය කරලා තියෙන්නේ. එතකොට කොහොමද රටක් හැටියට අපි බුද්ධිය අපනයනය කරන මට්ටමකට ළඟා වෙන්නේ? අනේ එතන තමයි මම හිතන්නේ මේ අධ්‍යාපනය ගැන අපි විශේෂයෙන් කතා කළ යුතු වෙන්නේ. අද අධ්‍යාපනය කරන 99.9%කින් ඇහුවොත් ඇයි අධ්‍යාපනය කරන්න කියලා, ඇයි අධ්‍යාපනය ලබා ගන්න කියලා මම හිතනවා 99.9% කියයි මම අධ්‍යාපනය කරන්නේ මගේ අධ්‍යාපනයට සරිලන වාණිජ්‍යයේ වටිනාකමක් ඇති රැකියාවක් කිරීම සඳහා කියලා. එතකොට වාණිජ්‍යයේ වටිනාකමක් ඇති රැකියාවක් අපි කරන්න නම් වාණිජ්‍යයේ වටිනාකමක් ඇති අධ්‍යාපනයක් අපි ප්‍රථමයෙන්ම ළඟා කරගත යුතුයි. වාණිජ්‍යයේ වටිනාකමක් නැති අධ්‍යාපනයක් වටිනාකමක් තියනවද මේ ලෝකයේ තුල? අන්න ඒක තමයි අපි අහන්න ඕන ප්‍රශ්නේ. එතකොට ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ අපි අධ්‍යාපනය කියලා කතා කරන හැම වෙලාවෙම අපේ මූලික අරමුණ අපේ පරමාර්ථයේ විය යුත්තේ වාණිජ්‍යයේ වටිනාකමක් ඇති අධ්‍යාපනය මොකක්ද කියලා හොඳින් තේරුම් අරගෙන වාණිජ්‍යයේ වටිනාකමක් හැටියට විකුණන්න පුළුවන් අධ්‍යාපනය ලබා ගැනීම. මේක කියනකොට සම්ප්‍රදායික හිතන අපේම සමහරක් කොට්ටාශයක් මායික විරුද්ධ වෙයි. නමුත් මෙහෙම විරුද්ධ වෙච්ච නිසා තමයි ගියන් අපිට මේ වෙනකන් ශ්‍රමය අපනයනය කරන්න වෙලා තියෙන්නේ. බුද්ධිය අපනයනය නොකර ශ්‍රමය අපනයනය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒක එකම විකල්පය බවට පත් වෙලා තියෙන්නේ අන්නේ කාරණාව නිසා. එතකොට රටක් හැටියට අපි අපේ ශ්‍රම බලකාය ගැන හිතනවා නම් මේ අධ්‍යාපනය වාණිජ්‍යයේ වටිනාකමක් ඇති අධ්‍යාපනයක් බවට පෙරලා ඒ අධ්‍යාපනය තමයි අපේ දරුවන්ට අපේ ශිෂ්‍යයන්ට ශික්ෂාවන්ට දිය යුත්තේ. එතකොට ඒ සම්බන්ධයෙන් අපි හරි දේ කරනවද කියන ප්‍රශ්නේ ගිහන් ඔබ මගෙන් අහුවොත් මම කියනවා පහුගිය වසර කිහිපය තුල යම්කිසි අනුගත වීමක් නිවැරදි ක්‍රමය තුළ අනුගත වීමක් තිබුණා. රජයන් විසින් මේ රජය කලින් රජය උත්සාහයක් දැරුවා ඊටත් කලින් හිටපු රජයන් සහ ඒ සම්බන්ධ වෙච්ච අය මේ සම්බන්ධයෙන් විකල්ප ඉදිරිපත් කෙරුවා. අධ්‍යාපනයේ ට්‍රාන්ස්ෆර්මේෂන් එකක් ඒ කියන්නේ පෙරලියක් ගැන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කෙරුවා. ඉතින් ඒක යම් කිසි දුරකට සිද්ධ වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට තාමත්
අපේ අධ්‍යාපනය අපි බෙදලා තියෙන ආකාරය බැලුවොත් වාණිජ්‍ය වටිනාකමක් නැති මාකට් කරන්න බැරි විකුණන්න බැරි අධ්‍යාපනයට තාමත් තිබෙන නැඹුරුව වැඩි. ඉතින් මේකෙන් අපි ඉදිරි වසර කීපය තුළ ගොඩ වෙන්න ඕනේ. ඉතින් අධ්‍යාපනය මොකක්ද අවශ්‍ය? කොමර්ෂල් වැලියු එකක් තියෙන වාණිජ්‍යමය වටිනාකමක් තියෙන සහ අපිට ගිහන් මම මේ විශ්වවිද්‍යාල තරුණයන් නිසා කියන්නේ බ්‍රෑන්ඩඩ් නොලෙජ් එකක් අවශ්‍යයි. මම කියන්නේ අදහස් කරන්නේ අපි අධ්‍යාපනය ගත්තට පස්සේ අපිට මේ අධ්‍යාපනය ගිහිල්ලා විකුණන්න වෙනවා නම් ඒකට ඩිමාන්ඩ් එකක් නැත්තම් අන්න එතන අපිට ගැටලුවක් තිබෙනවා. අපිට හැකියාව තියෙන්න ඕනේ මම මෙන්න මේ විශ්වවිද්‍යාලයේ මේ විෂය පතය තමයි හැදෑරුවේ කියනකොට ඒ අධ්‍යාපනය මිලදී ගන්න කෙනා රැකියා වෙළඳපොලේ ඉන්න මේ ආයතන ඕපල් යුනිවර්සිටි එකේ අහවල් සිලබස් එක කළා අහවල් මට්ටමේ ග්‍රේඩ් එකක් තිබුණා නම් එයාගේ තියෙන අධ්‍යාපන සුදුසුකම අධ්‍යාපන හැකියාව අපි දන්නවා කියන්නේ. ඒක තමයි මම මේ බ්‍රෑන්ඩඩ් නොලෙජ් කියන එකෙන් අදහස් කරන්නේ. ඒතකොට ඒ දේ තියෙන්න ඕනේ. සහ අපි අධ්‍යාපනය ගන්නකොට අපි ඒ අධ්‍යාපනය ගන්න ඕනේ ඒක උඩ ඉදි කරන්න පුළුවන් අධ්‍යාපනය. මොකද මේ තරුණ තරුණයන්ට මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තව අවුරුදු රැකියාව වෙළඳපොළට ගිහිල්ලා අවුරුදු 2-3ක් යනකොට ඒ අයට තේරෙයි මේ අපි ඉගෙන ගත්ත දේවල් කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැහැ රැකියාව කරන්න කියලා. right? එහෙම නැත්නම් හිතේ ඉගෙන ගත්ත එකෙන් පාවිච්චි කරන්නේ 10%යිනේ. 90%ක් අපි වෙන ආකාරයෙන් ගත්ත නොලෙජ් එකනේ අපිට පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ. අන්න ඒ අර 90% මම කිව්වේ මේ වෙන විදිහට ගත්ත අධ්‍යාපනය කියලා. ඒතර ඒ අධ්‍යාපනය විධිමත් අධ්‍යාපනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විධිමත් නොවන තමන් විසින්ම හොයාගත්ත නොලෙජ් එක වෙන්න පුළුවන්. අන්න ඒ හැකියාව ඒ දක්ෂතාවය ඒ ෆ්ලෙක්සිබිලිටි එකේ නම්‍යතාවය ඇති විදිහට අධ්‍යාපනය ගන්න ඕනේ. 2.4 කියන එක අපි දන්නවා. 2.4 කියන එක ඉදිරියටත් තියෙන්නේ. නමුත් 2.2 එක තව මොනවද අපිට කරන්න පුළුවන්? 2.2ට තව එකතු වුණාම අපි කොතෙන්ටද යන්න පුළුවන්? මෙන්න මේ විදිහට. මොකද අද තියෙන දැනුම අද ලෝකයේ සඳහා මදි ලෝකයේ සඳහා අනිවාර්යයෙන්ම මදි. අද අපි ඔබතුමා කියන්නේ මේක මේ අධ්‍යාපන ක්‍රමය දැන් විශ්වවිද්‍යාල මට්ටමේදී යම් තාක් දුරකට මේ අධ්‍යාපනය වෘත්තීය අධ්‍යාපනය බවට පත් කිරීමේ උත්සාහයක් තිබෙනවා. මොකද විශේෂයෙන්ම වෘත්තීය මාර්ගෝපදේශක කණ්ඩායම් මේ යුනිට් එකක් තියෙනවා විශ්වවිද්‍යාලය තුල. එතකොට ඒ වගේ වුන් කටයුතු කරගෙන යනවා. මේක ඔබතුමා කියන්නේ විශ්වවිද්‍යාලයෙන්ම නෙවෙයි ඊට කලින් ඉඳලම ඒ කියන්නේ මොන්ටිසෝරි වයසේ ඉඳලම මේ ක්‍රමය එතනින් උඩ ඉඳලා හරි මේ ක්‍රමය ඉදිරියට ගෙන යා යුතුයි කියන එකද ඔබතුමා කියන්නේ? ඒක විතරක් නෙමෙයි. ඔබ දැන් කිව්වට විශ්වවිද්‍යාල තුල ඔය වැනි කණ්ඩායම් විසින් ඒ වෙනස ඇති කරගෙන යනවා කියලා ගිනම් මම ඊයේ එක විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් මෙවැනිම වැඩසටහනක් කරුවා. ඒක මම ලන්ඩන් විශ්වවිද්‍යාලය වෙනුවෙන් තවත් වැඩසටහනක් කරනවා හැන්දෑවේ 6 ඉඳන් 8 වෙනකම්. මේකෙන් පස්සේ තවත් මෙවැනි කණ්ඩායමකට මම තවත් මාතෘකාවක් ඔස්සේ කතා කරනවා. මම හැම විශ්වවිද්‍යාලයකටම යනවා. මම දේශන තියනවා. මම එක එක උත්සව වලට යනවා. මම විශ්වවිද්‍යාලවල උපකුලපති මහත්වරුන් මහත්මියන් සමග වැඩ කරනවා. ඒ අය මා එක්ක එකඟ වෙනවා මේ වෙලා තියෙන වෙනස මදි කියන එක. මොකද අදටත් ගිහන් මම වෙන් ඇහුවොත් මේ යන එළියට යන අයට රස්සාවල් තියනවද කියලා ඔබේ උත්තරය කුමක් හෝ වේවා අපි දකින දේ තමයි අද තාමත් විශ්වවිද්‍යාල උපාධිධාරීන් පාරේ බෝඩ් අල්ලගෙන ඉන්නවනේ ගිහන් right. එතකොට ඒක අතීතයේ දැනට අවුරුදු 5කට 6කට කලින් උපාධි ගත්ත අය පමණක් නෙමෙයි පහුගිය වසරේ උපාධි ගත්ත අයත් අද බෝඩ් අල්ලගෙන ඉන්නවා. මේ කොරෝනා නිසා අපිට පාරේ පේන්නේ නැහැ.
කොරෝනා ඉවර වෙච්ච ගමන් අපිට ඒක නැවත දකින්න පුළුවන් වෙයි. ඒකට ඒක මදි කියන එකයි මම අදහස් කරන්නේ. ඉතින් ඒතෙන්දී දෙමව්පියන්ට සහ ළමයින්ටත් යම්කිසි කාර්යභාරයක් තියෙනවා. ඒක තේරුම් ගැනීම වැදගත්. අපි අපේ ආකල්පය දැන් සමහරක් දෙමව්පියෝ ඉන්නවා සහ සමහරක් ළමයි ඉන්නවා කමක් නෑ මේකට මාකට් එකක් නෑ මේකට වැලියු එකක් නෑ මේකට වාණිජ්‍ය වටිනාකමක් නෑ නමුත් අර කැම්පස් එකට ගිහිල්ලා සාතිකේ අරගෙන සීල් එක ගහගන්න ඕනේ. එතකොට ඊට පස්සේ බලමු ජොබ්ස් තියනවද නැද්ද කියලා. ඒත් අපේ දෙමව්පියෝ සමහරක් අය අනේ අපේ අහිංසක එච්චර ලෝකය ගැන අවබෝධයක් නැති අපි මදින ගරු කරන අපේම දෙමව්පියෝ ඉන්නවා අනේ පුතේ දුවේ කැම්පස් යන්න තියෙන chance එක නැති කරගන්න එපා විශ්වවිද්‍යාලයට ගිහලා උපාධියක් ගන්න. අපේ පරම්පරාවේ එක එකක් ගිහිල්ලා නැහැ විශ්වවිද්‍යාලයකට. අර ලෝගුව දාලා ෆොටෝ එකක් ගෙදර කැබිනට් එක උඩ තියන්න අවශ්‍යයි කියන. ඉතින් එහෙම ඒ දැනුම ඇතුලේ අපේ දෙමව්පියොත් ඒකට නැඹුරුවක් තියෙනවා. ඉතින් මේ අයවත් අපි දැනුවත් කරන්න ඕනේ ගිහම. මෙන්න මේ දේ කියන්නේ ලෝකයට අභියෝග කරන පිරිසක් සහ ලෝකයට අභියෝග කරන කුසලතා සංවර්ධනය කිරීමක් කර ගැනීමට අවශ්‍යයි කියන එක මේ ශිෂ්‍යයා. සහ ලෝකයේ ඩිමාන්ඩ් කරන අධ්‍යාපනය දිය යුතුයි. ලෝකයේ වටිනාකමක් දෙන අධ්‍යාපනය දිය යුතුයි. ලංකාව තුළ වටිනාකමක් ළඟා කරගත හැකි අධ්‍යාපනය දිය යුතුයි. දැන් මම මේ නැවතත් මම පුද්ගලික අංශයට එනවා. නමුත් මම රජයේ ටුවරිසම් වල මම සෑහෙන කාලයක් වැඩ කරනවා මේ ඊස්ට් ඇටැක් එක කාලේ නැත්නම් පාස්කු ප්‍රහාරයේ කාලේ. මට කනගාටුයි ඇත්තටම කියන්න විශ්වවිද්‍යාලවලට අවුරුදු ගාණක් බඩ ගාලා අවුරුදු 6ක් 7ක් එක්ස්පීරියන්ස් තියෙන මේ අපේ ලෝකල් ඩිග්‍රීස් රුපියල් 40000 45000 පඩියට වැඩ කරන්නේ තාමත් ගිහන් මම මගේ ඩ්‍රයිවර්ට ගන්නවා රුපියල් 70000ක් මාසෙකට right ඉතින් මොකද්ද මේ ඩ්‍රයිවර්ස්ලට ඩිමාන්ඩ් එකක් තියෙනවා හරි ඩ්‍රයිවර් කෙනෙක් හරි තැනක හරි විදියට මේව කරන්න උපාධි රජයේ විශ්වවිද්‍යාලයේ උපාධියක් අරගෙන යන කෙනෙක්ට ඇයි රුපියල් 45000කට එන්න 40000කට වැඩ කරන්න වෙන්නේ ඕකේ ලෝන් එකක් ගත්තාම ඊට පස්සේ ගෙදර අරගෙන යන්න වෙන්නේ 35000යි මගුලක් මලගයක් වුණාම රුපියල් 2000ක් ලිස්ට් එකට දාපුවාම 30000න් නොකා කාලා තමයි ඉන්න වෙන්නේ. ඉතින් ඩිමාන්ඩඩ් වැලියු එකක් වටිනාකමක් ඇති ඉල්ලුමක් තියෙන අධ්‍යාපනය අපි හඹා යා යුතුයි. එතකොටම තව දෙයක් මතක් වෙනවා මට දැන් නිරන්තරයෙන් කියනවා මේ රට තුල ව්‍යවසායකයෝ වර්ධනය වෙන්න ඕනේ සංවර්ධනය වෙන්න ඕනේ ව්‍යවසායකයෝ ඇති වෙන්න ඕනේ. ඔයත් ජොබ් එකක් කරන කෙනෙක් නෙවෙයි ජොබ් තව කට්ටියට ලබා දෙන පුද්ගලින් බවට පත් වෙන්න ඕනේ කියලා. ඒ ව්‍යවසායකයෙකු ලෙස මේ ලෝකේ ජයග්‍රහණය කරන්නට අවස්ථාවක් තිබෙනවා අපේ තරුණ තරුණියන්ට. ඔබට පුළුවන් ඒ සඳහාත් යමක් කතා කරන්න. ඔබයන්ට ව්‍යවසායකත්වය කියලා කියන්නේ අද ලෝකේ ජය ගන්න තියෙන හොඳම මාර්ගයක්. ඒ ගැන විවාදයක් නැහැ. අපි දන්නවා ඇමරිකාව ගත්තොත් ඇමරිකාවේ ආර්ථිකය දුවන්නේ ඇමරිකාවේ ව්‍යවසායකයන් නිසා. අද චීනයේ ආර්ථිකය දුවන්නේ චීනයේ ව්‍යවසායකයන් නිසා. ඉන්දියාවේ ආර්ථිකය මෙච්චර ප්‍රබල ආර්ථිකයක් බවට පත් වුණේ කොච්චර දුප්පත්කම් තිබුණත් මේකුත් තැන්වල ව්‍යවසායකයන් නිසා. ඉන්දියාවන් ගිහිලා ලෝකය ආක්‍රමණය කළා ඉවරයි. චීන ජාතිකයන් ගිහිලා ලෝකය ආක්‍රමණය කළා ඉවරයි. ඇමරිකානුවන් ඔය චීනයටයි ඉන්දියාවටයි අනිත් හැම රටකටම බ්‍රෑන්ඩ්ස් විකුණන්න ආක්‍රමණය කළා ඉවරයි. චීනය හදන ඇමරිකාවේ බ්‍රෑන්ඩ්ස්. ඉතින් මේක තමයි යථාර්ථය. අපිට ව්‍යවසායකයන් අවශ්‍යයි. නමුත් ගිහන් ව්‍යවසායකයන් අවශ්‍ය මේ අපේ තියෙන වෙළඳපොළ මේ තියෙන දේශීය වෙළඳපොළ තුල කොටසක් කඩා ගැනීමට අපි නිර්මාණය කරන මේ ව්‍යවසායකයන් නෙමෙයි අපිට අවශ්‍ය. අපිට අවසානයේ ව්‍යවසායකයන් අවශ්‍ය වෙන්නේ රට ගැන හිතනවා නම් ලංකාවේ දේශීය ව්‍යවසායකයෙක්ට පිටරට ව්‍යවසායකයෙක්ට අභියෝග කළා පිටරට ව්‍යවසායකයෙක්ගේ වෙළඳපොළ ආක්‍රමණය කළා ලංකාවට අවශ්‍ය අගය නිර්මාණය කරන්න. එහෙම නැත්නම් ඒ අගය වත්කම මගේ රටට ගේන්න. එතකොට මේ ව්‍යවසායකයන් කියන දේ අපි අවුරුදු ගාණක් තිස්සේ ව්‍යවසායකයන් හැම කෙනාම ව්‍යවසායකයන් බවට පත් කරන්න අපි උත්සාහ කළා තියෙනවා. නමුත් අපි ආපහු හැංග බලන අපි ප්‍රශ්නේ හොත් මේ ව්‍යවසායකයන්ගෙන් කී දෙනෙක්ද
කී දෙනෙක්ටද ජාතික මට්ටමට ඇවිල්ලා එන්න හැකියාව ලැබිලා තියෙන්නේ කී දෙනෙක්ටද ලෝක මට්ටමට එන්නට හැකියාව ලැබිලා. ඒතර ඒකේ උත්තරේ 1.1 1.2 ජාතික මට්ටමේ ගෝලීය මට්ටමේ නැති තරම්. right? එතකොට මේ ව්‍යවසායකත්වය කියන එක ගැන අපි සබ්ජෙක්ට් එකක් හැටියට කතා කරනකොට අපි අන්න ඒ ඉලක්කය ඔළුවේ තියාගෙන ව්‍යවසායකයන්ට අපි පරිදි කියලා දෙන්න ව්‍යවසායකයන්ට දැනුම කුසලතාවයන් මේ විදිහට දෙන්න ඕනේ අවශ්‍ය ඒ අත්දැකීම් බෙදා හදා ගන්න ඕනේ ඒ ව්‍යවසායකෙට එතෙන්ට යන්න පුළුවන් විදිහේ ප්‍රතිපත්ති මාලාවක් රට තුල තියෙන්න ඕනේ සහ ක්‍රමවේදයක් තියෙන්න ඕනේ මාර්ගයක් තියෙන්න ඕනේ. ඒතකොට මේ මෙතෙන්දී ව්‍යවසායකයන් වෙන්න හිතාගෙන ඉන්න අය වගේම රජයේ පැත්තෙන් ප්‍රතිපත්ති පැත්තෙන් නොයෙකුත් ආයතන පැත්ත යම්කිසි ගැලපුම් කරන්නට සිද්ධ වෙනවා. අපි මෙතෙක් කල්ලා තියෙන්නේ ගමේ බේකරි එකක් තියෙනවා නම් ඒ බේකරිය පාන් 100ක් දවසකට විකුණනවා නම් තව ව්‍යවසායකයෙක් බිහි කරනවා පාන් 10ක් විකුණන්න තවත් බිහිකරසිකක් විකුණන්න තවත් කෙනෙක් බිහි කරනවා කිඹුල බනිස් ටිකක් විකුණන්න අන්තිමට අර සාර්ථකව පවත්වාගෙන ආපු බේකරියක දවසට පාන් 100ක් විකුණපු ඒකත් කඩාගෙන වැටෙනවා ඒ ශේෂ්ඨයට එකතු වෙච්ච අනිත් බේකරි මේ ප්‍රොඩක්ට්ස් විකුණන්න එකතු වෙච්ච කඩාගෙන වැටෙනවා. ඉතින් ඒ වගේ උදාහරණ වැඩි අපේ රටේ. ඔබතුමාට කියන්න පුළුවන්ද මේ වෙලාවේදී මේ වගේ ව්‍යවසායකයෙක් වෙනවනම් ලෝකයේ ජය ගන්න මොන වගේ තීරණාත්මක උපාය මාර්ගවලටද මෙයාලා යොමු වෙන්න ඕනේ? මොන වගේ තැනකටද යන්නේ? ප්‍රධානම කාරණය වෙළඳපොළ අවස්ථාව අඳුරා ගන්න. මොකක්ද තමන්ට ව්‍යවසායකෙක් හැටියට ඇතුළත් වෙන්න පුළුවන් තමන්ගේ දක්ෂතාවය දැනුම සහ ඒකරාශී කරගන්න හැකියාව තියෙන දේවල් තුල තමන්ට වඩා තරගකාරී විදිහට සාර්ථක විය හැකි වෙළඳපොළ අවස්ථාව මොකක්ද? ඒ නිකන් සරල උදාහරණයක් ගන්නවා නම් හොඳ කටහඬක් හොඳ ශ්‍රුතියක් හොඳ කණක් තියෙනවා නම් සින්දු කියන්න නැඹුරු වුණාට කමක් නැහැ. නමුත් හොඳ කටහඬක් නැත්තම් චිත්‍ර අඳින්න නම් දක්ෂතාවය තියෙන්නේ සින්දු කියන්නේ චිත්‍ර අඳින්න පටන් ගත්තොත් හොඳයි. ඒකත් වෙන කෙනෙක් ඇඳපු විදිහේ චිත්‍රයක් නෙමෙයි. මෙතෙක් ලෝකේ නොදකපු චිත්‍රයක්, නොදකපු විෂුවල් එකක්, නොදකපු කෝණයකින් චිත්‍රයක් ඇඳීමක්, මෙතෙක් පාවිච්චි නොකරපු පාට හැඩතල වලින් නිර්මාණය කරන චිත්‍රයක්, පින්සලකින් නෙමෙයි වෙන දෙයකින් අඳින චිත්‍රයක්, කොලයක නෙමෙයි වෙන තැනක අඳින චිත්‍රයක්. මේ එතන ඒ වෙළඳපොළ අවස්ථාව නිර්මාණශීලීව ජයගත හැකි යම්කිසි සේවාවක් හෝ භාණ්ඩයක් එහෙම නැත්නම් ශේෂ්ත්‍රයක් විය යුතුයි. ඒකට තමන්ගේ ව්‍යවසායකයේ තිබිය යුතු ප්‍රධානම ගුණාංගය වෙන්නේ අලෙවිකරණය සම්බන්ධයෙන් තමන්ගේ තිබෙන දක්ෂතාව. තමන්ට කොච්චර ප්‍රොඩක්ට් අයිඩියා එකක් එහෙම නැත්නම් සර්විස් අයිඩියා එකක් තිබුණට වැඩක් නැහැ. මාකටබිලිටි එක නැත්නම් අපි මාකට් කරන්න දන්නේ නැත්නම්. එතකොට අලෙවිකරණය වෙළඳාම එහෙම නැත්නම් ව්‍යාපාර ඒ කළමනාකරණය සම්බන්ධයෙන් තිබිය යුතු දක්ෂතාවය තමන් ඒක රාශී කරගත යුතුයි. ඉන් පසුව අනිවාර්යෙන්ම මේ ලෝකය ජය ගැනීමට අවශ්‍ය ඒ නිපුණතාවයන් එතකොට ජීවුණු කිරීම සඳහා අවශ්‍ය බිස්නස් මොඩල් එක, ව්‍යුහය, ඒ ස්ට්‍රක්චර් එක ඒ දේ ගැන අනිවාර්යෙන්ම නැඹුරුවක් තිබිය යුතුයි. ඒකට අවශ්‍යයි අර නොසැලෙන උත්සාහය. මොකද ව්‍යවසායකයෙක් කියලා කියන්නේ මේ පරාජයත් එක්ක හැමතිස්සෙම ඩීල් කරන කෙනෙක්. අපි පොදුවේ වසර අවසානයේ සාර්ථක වුණත්
මාස 12 බැලුවහම එක මාසයක් වැටිලා තියෙනවා ඊළඟ මාසෙ උඩ ගිහිල්ලා තියෙනවා උඩ ගිහිල්ලා තියෙන මාසෙ එක සතියක් වැටිලා තියෙනවා එක සතියක් උඩ ගිහිල්ලා තියෙනවා එතකොට මේකට අවශ්‍යයි ඒ නිවැරදි මානසිකත්වය ව්‍යාපාර කළමනාකාරීත්වයේදී තිබිය යුතු ප්‍රධානම ගුණාංගය වෙන්නේ මේ ups and downs උඩ පහළ යන දේවල් එක ගනුදෙනු කරන්න තිබෙන නිවැරදි මානසිකත්වය. ඒ දේ අවශ්‍යයි. ඊට අමතරව ප්‍රධානම අනිත් දේ වෙන්නේ ගිහන් තනියම මේ ගේම් එකක් ගහන්න බෑ. ලෝකේ ජය ගන්න බෑ තනියම. තමන් සුපර්මෑන් කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් පුජ්‍යල විශිෂ්ටත්වයෙන් ලෝකේ ජය ගන්න බෑ. අපිට කණ්ඩායම් විශිෂ්ටත්වයක් අවශ්‍යයි ලෝකේ ජය ගන්න නම්. බිල් ගේට්ස් වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් චරිතයක් වෙන්න පුළුවන් මේ අය මේ තනියම නෙමෙයි ලෝකයට අභියෝග කරලා තියෙන්නේ අනිකුජලෙක් හැටියට ගේම් එකට එන්ටර් වෙනවා ඊට පස්සේ ඒක වටා ඒක රාශී කරගන්නවා දක්ෂයින් විශිෂ්ටයින් නොයෙකුත් අංශවල දක්ෂතාවයන් නිපුණතාවයන් දැනුම් තියෙන අය ගෙනල්ලා මේ අය සියලුම දෙනාගේම තියෙන ඒ thinking ඒ සිතුවිලි ඒ අදහස් ඒ උපක්‍රම ඒ ක්‍රියාත්මක කිරීමේදී ඒ අවශ්‍ය වෙන ඒ tactics ඒ සියලුම දෙයක්ම කණ්ඩායමක් හැටියට එකට ගෙනල්ලා කණ්ඩායමක් හැටියට ඒක ක්‍රියාත්මක කෙරුවොත් තමයි විවසායකයෙක් හැටියට ජය ගන්නට හැකියාව ලැබෙන්නේ. නමුත් අවාසනාවකට අපි ගොඩක් අය විවසායකයෙක් හැටියට චුට්ටක් අලු ගසලා දාලා නැකිටලා දුවන්න බලනකොට මෙයා හරි අකමැති වටපිටාවෙන් කට්ටිය එකතු කරගන්න. හරි බීතියක් තියෙනවා, බයක් තියෙනවා. මෙයා කොහේ කරගත්තොත් මට එන තැන නැති. එහෙම නැත්නම් මගෙන් කැලලා කඩාගනි. එහෙම නැත්නම් මගේ අයිඩියා එකක් අරගෙන ගිහලා එයත් එකක් පටන් ගනි. මේවා සියලුම මේ සාධාරණ සැකයන් මේවා. නමුත් ඒ සැකයන් අපි පරිපාලනය කරන්න ඕනේ. නමුත් අපිට ලෝකයේ ජය ගන්න නම් කණ්ඩායමක් හැටියට එකතු වෙන්න. දැන් ඔබතුමා හොඳ තැනකට ආවා. අපි දැන් මේ ඉන්න සියලුම දෙනා ව්‍යවසායකයෝ නොවෙන්න පුළුවන්. ඔවුන් රැකියාවක් ගන්න ආතනයකට ගිහිල්ලා රැකියාවක් කරන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. එතකොට ඔබතුමා ව්‍යවසායකයෙක් විදිහට සේවා යෝජකයෙක් විදිහට ඔබතුමා සේවකයෙක්ගෙන් මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ? මේකත් විශේෂයෙන්ම වැදගත් වෙයි මේ වෙලාවේ මේ ඉන්න තරුණ තරුණියන්ට. සේවකයන් මේ වාතාවරණය තුළ මේ පරිසරය තුළ මේ ව්‍යාපාර ලෝකය තුළ අවබෝධ කරගත යුතු එක කාරණයක් තිබෙන. ඒ කාරණය තමයි සේවකයෙක්ට ගෙවන්නේ ඒ සේවකයා විසින් නිර්මාණය කරන යම්කිසි රැකියාවකට සේවකයෙක් ගන්නකොට ඒ ගන්න සේවකයාට රුපියල් ලක්ෂයක් ගෙවන්න සමාගම තීරණය කරනවා නම් ඒ සේවකයා සමාගම බලාපොරොත්තු වෙන ලක්ෂ 2 ගේන්න ඕනේ. එතකොට ඒ ලක්ෂ 2 ගේන්න පුළුවන් අය කොහොමද ආයතනයට බඳවා ගන්න කියන එක සම්බන්ධයෙන් ක්‍රියාපටිපාටියක් තියෙනවා. එතකොට අර ඒ කාලේ සාම්ප්‍රදායිකව අහපු ප්‍රශ්න මොන ඉස්කෝලේට ගියේ මොනවාද කෙරුවේ මොනවාද බලාපොරොත්තු මොකක්ද සිහිනය එහෙම නෙමෙයි. අද සිහින කතා කරන්නේ නැහැ ඉන්ටර්වියුස් වල. අද එයාගේ ස්කිල් ඇසෙස්මන්ට් එක. මොකද අධ්‍යාපනය කියන දේ සම්බන්ධයෙන් ගත්තොත් O level සාතිකයේ තියෙනවා නම් A level සාතිකයේ තියෙනවා නම් විශ්වවිද්‍යාලයකින් ඩිග්‍රී එක තියෙනවා නම් දැනුම සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා වැඩක් නෑ. දැනුමේ මොකක්ද මට්ටම කියන එක ඒ මත තීරණය කරන්න පුළුවන්. ඉතින් ඉහට සේවා දායකයෙක් හැටියට බලන්නේ මේ දැනුම පාවිච්චි කරලා මොන ආකාරයේ අගයක් තිබෙනවා. එතකොට ඒකට අවශ්‍ය ආකල්ප නිවැරදිව තිබෙනවා. ඒකට අවශ්‍ය කැපවීම තිබෙනවා. ඒකට අවශ්‍ය කුසලතාවයන් තිබෙනවා. කුසලතාවයන් ගැන කතා කරනකොට ගියාම අර මම කලින් උදාහරණයේදී කලින් ප්‍රශ්නේ යටතේ මම කිව්වා
සමාගම් වලට ව්‍යවසායකයන් හැටියට අවශ්‍ය වෙන්නේ උජ්ජල විශිෂ්ටත්වය නෙමෙයි කණ්ඩායම් විශිෂ්ටත්වය කියන එක මේක සමාගම් වලට ඒ ආකාරයෙන්ම එහෙම නැත්නම් ඊට වඩා මට්ටමකට බලපානවා. මොකද සමාගමක් කියලා කියන්නේ වැලියු චේන් එකක්. ඒ කියන්නේ අගය නිර්මාණය කිරීමේ ක්‍රියාවලියක්, ක්‍රියාදාමයක්. ඒකට ඔය ක්‍රියාදාමය තුළ නොයිකුත් ක්‍රියාකාරකම් තියෙනවා. අපි හිතමු ක්‍රියාකාරකම් 10ක් තියෙනවා කියලා. ඒතර මේ ක්‍රියාකාරකම් 10 උජ්ජලයන් හැටියට එක ක්‍රියාකාරකමක විශිෂ්ටත්වය ළඟා කරගත්තට වැඩක් නැහැ. ඒ ක්‍රියාදාමය තුළ පුජ්‍යලක විශිෂ්ටත්වය බැටන් මාරු කරන අවසානයේ කණ්ඩායම් විශිෂ්ටත්වය හැටියට පරිවර්තනය කරන්න හැකියාව ලැබෙන්නේ නැත්නම්. එතකොට අපි මේ ඉංග්‍රීසියෙන් කියනවා නම් මේ දරුවන්ට මම ආරාධනා කරන්න පුළුවන් නම් මේක අහුලගෙන තියාගෙන ඉන්න. ඉංග්‍රීසි උනාට කමක් නැහැ. මේක වැදගත් එකක් මම කියන්නේ. synchronize and synergize. මට ඔබට සිංහල හොඳ වචන දෙකක් නැහැ. synchronize and synergize, right? මේක කොහොමද මේ එකින් එකට අනුගත වෙන්නේ? එකින් එකට ලස්සනට smoothly මේක කොහොමද ඒ ක්‍රියාදාමය තුල මුල ඉඳන් අගට යනකම් අරගෙන යන්නේ? අන්න ඒක තමයි වැදගත් වෙන්නේ. right? අපි දන්නවා බයිසිකලයක් ගත්තොත් බයිසිකලේ චේන් එක කරනවා කොග් වීල්ස් හොඳට ෂාප් ගෙරිච්ච නැතුව තිබුණාට වැඩක් නැහැ. රෝදවල බෙයාරින්ග්ස් අප්සෙට් නම් එහෙම නැත්නම් රෝදේ ටයර් එක අප්සෙට් නම් ග්‍රිප් එක නැහැ අපිට අවශ්‍ය වේගයෙන් යන්න බැරි නම් වැඩක් නැහැ. ඉතින් එතකොට සමාගමට අවශ්‍ය වෙන්නේ අර කොග් වීල් එක හරියට තියෙන්න ඕනේ, චේන් එක හරියට තියෙන්න ඕනේ, බෙයාරින්ග් එක හරියට තියෙන්න ඕනේ, ටයර් එක හරියට තියෙන්න ඕනේ. එතකොට ඒවා සියලුම දේම තනි තනියම හොඳට තියෙන ගමන් බයිසිකලයක් හැටියට මේක වැඩ කරන්න ඕනේ. right? එතකොට බයිසිකලේ හරියට වැඩ කරනවා නම් තමයි බයිසිකලෙන් අපි බලාපොරොත්තු වෙන ගමනාන්තය යන්න පුළුවන් වෙන්නේ. right? අන්න ඒ විදිහට හිතන්න පුරුදු වුණොත් අපිට මේ කණ්ඩායමට කරා ළඟා වෙන්න කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. දෙවෙනි කාරණය තමයි සංනිවේදන හැකියාව. මේ කමියුනිකේෂන් කියන එක ඉතාමත් වැදගත්. ඉතින් මෙතෙන්දි මම කියන්න ඕනේ සංවේදනය කියලා කියන වචනය එවනනම් කමියුනිකේෂන් කියන වචනය මගේ රටේ මිනිස්සු තේරුම් අරගෙන තියෙන විදිය හරි. අපි කමියුනිකේෂන් එහෙම නැත්නම් අපේ මතේ කමියුනිකේෂන් කියන්නේ භාෂාව නෙමෙයි. භාෂාව නැතුව කමියුනිකේට් කරන්න පුළුවන්. අපි සුද්ධ දැක්කහම සුද්ධන්ට අපි හිත ඇතුලෙන් බයයි. මොකක්ද හේතුව? සුද්ධ කතා කරන්න ඕනේ නෑනේ. අපිට තියෙනවා නිකන් පොඩි ඉන්ෆීරියොරිටි එකක්. ඒ කියන්නේ අර ඒගොල්ලෝ දැක්කම ඒගොල්ලෝ අපිට වඩා උසස් කියන ආකල්පයක් අපි තුල බිහි වෙනවා. ලොකු සමහත 6-4 සුද්දෙක් ලස්සනට ඇඳගෙන එයා ඇවිදිනකොට කතා කරන්න ඉස්සෙල්ලා සුද්දට අපි ගරුත්වය දීලා ඉවරයි. හිනමානයක් අපිට හිතට ඇවිල්ලි ඉවරයි. ඒ තමයි කමියුනිකේෂන් කියලා කියන්නේ. එතකොට සුද්ද කතා කරන්න ගත්තට පස්සේ භාෂාව නෙමෙයි සුද්දගේ ස්ටයිල් එකට සුද්ද අතපය වීසි කරන විදියට සුද්ද hina වෙන විදියට සුද්ද ඇස් කරකවන විදියට සුද්ද කකුල් වනන විදියට ඊට පස්සේ අපිට හිතා ගන්න බැරි වෙන කොතනින්ද අපි එයා එක්ක කමියුනිකේට් කරන්න එන්ටර් වෙන්නේ කියන එක. එතකොට සුද්ද මේ කතන්දරේ ලස්සනට කියාගෙන ප්‍රසන්ට් කරගෙන යනකොට අපිට එන්ටර් වෙන්න එයාට චැලෙන්ජ් කරන්න කොහොමද කියන එක ගැන සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ කමියුනිකේෂන් කියලා කියන්නේ භාෂාව නෙමෙයි. භාෂාව කියලා කියන්නේ සංනිවේදනය කිරීම සඳහා පාවිච්චි කර හැකි එක මාධ්‍යයක් පමණයි. නමුත් කමියුනිකේෂන් කියන දේ එතනින් එහාට ගියපු දෙයක්. අපි උදාහරණයක් කෙනෙක්ගේ ඉස්සරහා ගිහිල්ලා හිටගත්තාම වව් මේ පුජ්‍යලයා යම් කිසි දෙයක් කරන්න පුළුවන් පුජ්‍යලයක් කියන හැඟීම අනිකාට යා යුතුයි. එතකොට මේ පුජ්‍යලයා ඕකේ කැපවීමකින් වැඩ කරන්න පුළුවන්. මේ පුජ්‍යල එනර්ජටික් ශක්තිමත් ජවයක් තියෙන හරි ප්‍රසන්න මිනිස්සුන්ගේ ආදරය දිනා ගන්න පුළුවන් පුජ්‍යලයක් කියන එක කමියුනිකේට් වෙන්න ඕනේ කට අරින්නට කලින්. කට ඇරිහම එයා තුලින් කියවෙන දේවල් ලස්සනට ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙන්න ඕන. මම මෙයාගේ ස්ටෝරි එකට ඇහුම්කන් දෙන්න ආසයි කැමතියි. අර කෑදරයක් ඇති වෙන්න ඕන තමන් කතා කරනකොට. අන්න එතකොට අල්ලලා තියාගන්න පුළුවන්. එතකොට අර අහන පුජ්‍යලයට කියන දේ වැරදුනා අර කියන විලාසය නිසා මෙයාට හොංකන් දෙන්න ඕන.
අපි සමහරක් අය ඉන්නවා ගිහන් මේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් මේ මම කියනකොට ටිකක් සමහරක් පුද්ගලික අත්දැකීම් තියෙන්න පුළුවන්. දැක්කහම කොම්බට දෙකක් අනින්න චරිත තියෙනවනේ. කතා කරන්න ඕන නෑ. දැක්කහම කොම්බට දෙකක් අනින්න චරිත. එතකොට ඒ අය කොච්චර ලස්සනට කතා කරුවා අර කොම්බට දෙකක් අනින්න ඇටිටියුඩ් එක අනිත් එක්කෙනාට දීලා තියෙන නිසා අරයා බලන්නේ පුළුවන් තරම් මේ පුද්ගලයාව කොහොමද ඉක්මනට මේ කමියුනිකේෂන් එන්ගේජ්මන්ට් එකකින් එළියට දාන්නේ කියන්නේ. right? එතකොට මේක ඇයි අවශ්‍ය වෙන්නේ? මේක අවශ්‍ය වෙන්නේ අපි අර පුද්ගල විශිෂ්ටත්වය නෙමෙයි කණ්ඩායම විශිෂ්ටත්වය අවශ්‍ය කියන එක තුල කොහොමද කණ්ඩායමක් හැටියට අපි එකිනෙකාගේ ආදරය එකිනෙකාගේ ගෞරවය ඒක තුල අපි ක්‍රියාත්මක වෙන්නේ. මේක ඉතාමත් වැදගත්. අද organizations වල business organizations වල මේක පිටරටින් ආපු සංකල්පයක් අන්නේම දෙයක් බවට පත් වෙලා තියෙනවා. සමාගම් වටිනාකම් අපි තීරණය කළා මෙන්න මේවා තමයි සමාගමේ වටිනාකම් කියලා ඒක කමියුනිකේට් කරලා ඒක ප්‍රදර්ශනය කරලා ඒ වටිනාකම් තුල මිනිස්සු ක්‍රියාත්මක වෙනවද කියන එක තක්සේරු කරන්න පියාපටිපාටියන් තියෙනවා. එතකොට වස්තේ අන්තිමට එයා පර්ෆෝමර් කෙනෙක්ද නැද්ද කියන එක ෆිගර්ස් වලින් බලලා වෙන ආකාරයෙන් බලලා අවසාන වශයෙන් මෙයා නිවැරදි ආකාරයෙන් මේ වටිනාකම් තුල ක්‍රියාත්මක වෙලා තියෙනවද කියලා එයාට ස්කෝර් එකක් දෙනවා. එයාට ඒකේ පොයින්ට්ස් ප්ලස් පොයින්ට්ස් හරි නෙගටිව් පොයින්ට්ස් හරි ඒ පුජ්‍යලයන්ට ලැබෙනවා. ඉතින් මේක අද ලංකාවේ හොඳයි කියලා කියන විශාලයි කියලා කියන සියලුම සමාගම් තුල ඒවා පාවිච්චි වෙනවා. ඒ කොච්චර වැඩකාරයෙක් වුණත් වැඩක් නැහැ. එයා කරන ක්‍රමවේදය තුල අනිත් අය කරන දේවල් වලට බාධාවක් වෙනවා නම් ඒ අයව ටොලරේට් කරන්නේ නැහැ සිංහලෙන්ම කියනවා. එතකොට මේක ඉතාමත් වැදගත්. ඒකම අපිට මම කතා කරන්නේ මෙෂර් කරන්න පුළුවන් දේවල් පමණයි. ඇටිටියුඩ්ස් ගැන මම කලිනුත් කතා කරුවා. මේ ආකල්පය කියන දේ ඉතාමත් වැදගත්. අපිට ඕනේ මානසිකත්වය ගැන ගන්නකොට මේ දිනන්න පමණක් සහභාගී වෙන අය. අපේ සංස්කෘතිය තුල ප්‍රශ්නයක් තියෙනවා තරඟ කිරීම වැරදි දෙයක්. සහභාගීත්වය තමයි ලෝකේ කරන්න පුළුවන් හොඳම දේ කියලා. මම හිතපු ජාතික මට්ටමේ මල්ල ක්‍රීඩකයෙක් මට මගේ කිසිම මාස්ටර් කෙනෙක් මාව ට්‍රේන් කරපු එක්කෙනෙක් ටීචර් කෙනෙක් කිව්වේ නෑ පුතේ ඔයා සහභාගී වෙන්න ඕනේ දිනන්න සඳහාම පමණයි කියලා. මම කිව්වේ සහභාගී වෙන්න. ඒක තමයි ලෝකයේ තියෙන උතුම්ම දේ හැටියට තමයි කිව්වේ. මේක අපේ ජාතියේ අගාධයට හේතුවක් වෙලා තියෙනවා. මම කියන්නේ තමන් යම්කිසි දෙයක් කරන්න බාර ගන්නකොට කරන්න තමන්ට බාර ගන්න වෙනකොට තමන් තීරණය කරනකොට යම්කිසි දෙයක් කරන්න අරමුණ ඇති වෙයි. ඒ අරමුණ තමයි අනිවාර්යයෙන්ම ඒ කරන දේ ජය ගන්නවාමයි. ජය ගැනීම පිණිස පමණයි මම මේ දේ කරන්නේ කියන අරමුණ ඇතුලේ තමන් ඒකට එන්ටර් වෙන්න ඕනේ. ඒක තමන්ගේ මුළු ශක්තිය දැනුම කළ යුතු සියලුම දේවල් නිවැරදි ආකාරයෙන් කළා ෆේල් වුණොත් ඒ උනාට පස්සේ ඒ ෆේලියර් එක ඇක්සෙප්ට් කරන්න. නමුත් යම් කිසි දෙයකට ආරම්භය ගන්නකොට එකම අරමුණ වේ යුත්තේ සහභාගීත්වය නෙමෙයි ජය ගැනීමම පමණයි. We play to win. එහෙම නැත්නම් I play to win, nothing else. එතකොට මේක මම තවත් මේ විදිහට මම ජස්ටිෆයි කරනවා. ඒ තමයි හැමතිස්සෙම කියනෝනේ රටේ ආර්ථිකය ගොඩ ගන්න ඕනේ කියලා. රටේ ආර්ථිකය ගොඩ ගන්නේ අපේ කැලෑවල ඉන්න අලිද, මුහුදේ ඉන්න තල්මසුන්ද, එහෙම නැත්නම් අහසේ පියාඹන කුරුල්ලන්ද, එහෙම නැත්නම් අපේ ගස්වැල්ද, තුරුලතාද මොනවා? රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න ගොඩනගන්න වෙන්නේ රටේ මහජනතාවට. ඒ මහජනතාව තුල අපිට ඉන්නවා වර්ක් ෆෝස් එකක් කියලා සම බලකායක් කියලා කණ්ඩායමක් ඉන්නවා. එතකොට මේ රටේ ආර්ථිකය ගොඩගත්ත යුත්තේ ශ්‍රම බලකාය. ශ්‍රම බලකාය රටේ ආර්ථිකය ගොඩ ගන්නවා කියලා කියන්නේ වෙන රටවල් වල තියෙන වක්කම අපේ පැත්තට හරවා ගැනීමනේ. එතකොට
ඉන්දියාව නයිජීරියාව වෙනුවට ශ්‍රී ලංකාවේ තේ යන්න ඕනේ. මැලේසියාව වලින් යන රබර් වෙනුවට ලංකාවෙන් රබර් යන්න ඕනේ. ඉන්දියාවේ යන ස්පයිසස් වෙනුවට ලංකාවේ ස්පයිසස් යන්න ඕනේ. එහෙම නැත්නම් ලන්ඩන් වලින් ජර්මනි වලින් ස්විස් වලින් යන කොස්මෙටික් එක ලංකාවෙන් යන්න ඕනේ. ඉතින් එතකොට ඒ කියන්නේ අපි මොකක්ද අපි වෙළඳපළට ගිහිල්ලා වෙළඳපළ ආක්‍රමණය කළා ලංකාවට අපි ඒවා ගෙනීමනේ. එතකොට මේ දේ කරන්න ඕනේ අපේ ශ්‍රම බලකායනේ. ඒතකොට ශ්‍රම බලකායට අර ආකල්පය we play to win I play to win කියන එක නැතුව අපි ජාතියක් ගොඩ නැගුවොත් ශ්‍රම බලකායක් ගොඩ නැගුවොත් අපිට පුළුවන් මේ රටේ අනාගතය එහෙම නැත්නම් රටේ ආර්ථිකය කොට ගන්න. ඔන්න හේතුව නිසාවත්. ඒතකොට අපිට මේ පොඩි පටලවා ගැනීමක් වෙලා තියෙනවා. රට ඉදිරියට යන්න ඕනේ රට දියුණු කරන්න ඕනේ කියන එක කියනවා. නමුත් සහභාගී වෙන්න විතරයි අපිට කිව්වේ තරඟ කරන්න කියලා දුන්නේ නැහැ. එතකොට අන්න ඒ මානසිකත්වය අවශ්‍යයි සේවකයන් තුල. ඒ සේවකයන් හැම කෙනාම එහෙම හිතලා එකට ආපුවාම අණ්ඩායමක් හැටියට අනිවාර්යයෙන්ම ව්‍යාපාරය ජය ගන්න පුළුවන්. හොඳයි බොහොම ස්තුතියි කිෂු ගෝමස් මහත්මයා ඔබතුමා කිව්වා මේ දැන් මට අපිටත් පේන විදිහට මේ සිස්ටම් එකේ ලොකු අවුලක් තියෙනවා. ඒ වගේම තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේත් ගැටලුවක් තිබෙනවා. මේ තරුණ තරුණියෝ මේ ඉන්න පිරිස කොතනින්ද මේක පටන් ගන්න? මේක බිඳින්න තැනක් නැද්ද කිෂුමා? ගිහන අන්තිම ටිකේ පොඩි බාධාවක් ඇති වුණා. නමුත් අහපු ප්‍රශ්න මට තේරුණා. නමුත් මම ආයි නැවත කියන්නම්. ඔව් කිෂුමත් මම මේ කිව්වේ දැන් මේ සිස්ටම් එකේ චේන්ජ් එකක් වෙන්න ඕනේ කියලා අපිට පැහැදිලිව පේනවා. අපි ගොඩක් කතා කරා ඉගෙන. දැන් මේ අධ්‍යාපන ක්‍රමයේත් ලොකු වෙනසක් වෙන්න ඕනේ අපිට අපේ මේ ටාගට් වලට යන්න නම් රට ඉදිරියට යන්න නම් මේ තරුණ තරුණියෝ පිරිස දැන් ගොඩක් මේ උනන්දුවෙන් බලාගෙන ඉන්නේ මේක බින්දින්න උන් සූදානම් නැති. කොහොමද මේකට ආරම්භයක් ගන්න? තමත් වැදගත් ප්‍රශ්නයක් ගිහන් මෙතෙන්දී ආරම්භය ගන්න වෙන්නේ මෙහෙමයි. ඉස්සලා ලෝක අභියෝගයන්, රටේ තියෙන අභියෝගයන්, සමාජීය අභියෝගයන්, ආර්ථික අභියෝගයන්, වටපිටාවේ තියෙන අභියෝගයන් ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න. right? මොකක්ද මේ ලෝකය කියන එක අවබෝධ කරගන්න. මේ ලෝකය කොච්චර දරුණුද කියලා අවබෝධ කරගන්න. මේ කොච්චර අමාරු තැනකද අපි ජීවත් වෙන්නේ කියන එක අවබෝධ කරගන්න. ඊට පස්සේ තමන්ගේ දිහා බලන්න. තමන් කවුද? තමන්ගේ තිබෙන හොඳ නරක මොනවද? තමන්ගේ තිබෙන දැනුම ලෝකේ ජය ගන්න අවශ්‍ය දැනුමත් එක්ක සාපේක්ෂව ගත්තාම කොතනද තමන් ඒක තමන් තීරණය කරපු මේ වපසරය තුල මම කියන්නේ කොතනද තමන් ඉන්නේ? කුසලතාවයන් ලෝකයේ ජය ගන්න, ලංකාව ජය ගන්න, එහෙම නැත්නම් අනිත් කෙනාට තරගයක් දෙන්න කුසලතාවයන් මොන මට්ටමේ තිබිය යුතුද? ඒකට සාපේක්ෂව තමන් කොතනද ඉන්නේ? මේ ඔඩිට් එක කරන්න ඕනේ සිංහලෙන් කියනවා. මේ ඔඩිට් එක මේ තක්සේරුව කරන්න. මේ තක්සේරුව වැරදුනොත් ඔක්කොම වර්ධිනවා. එතකොට අපි අවංක වෙලා අපි කවුද කියන එක අවබෝධ කරගන්න. මගේ තියෙන්නේ මොනවද? මගේ නැත්තේ මොනවද? මට තිබිය යුත්තේ මොනවද කියන එක තමන් තීරණය කරන්න. එතකොට තමන්ට තියෙන දේවල් සහ තමන් ළඟ තිබිය යුතු දේවල් අතර පරතරයක් දැක්කොත්, ගැප් එකක් දැක්කොත් අන්න ඒක අපි බොහොම පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. මොකක්ද ඒක? මේක දිගපළල මොකක්ද? මේකේ හැඩරුව මොකක්ද? මේකේ ස්වභාවය මොකක්ද කියලා right කොහොමද මම මේ දේවල් අත්පත් කරගන්නේ? අධ්‍යාපනය ගැන නෙමෙයි මම කියන්නේ මේ කුසලතාවයන් සම්බන්ධයෙන් ආකල්ප සම්බන්ධයෙන් කතා කරන්නේ, කැපවීම සම්බන්ධයෙන් කතා කරන්නේ, මේ අධ්‍යාපනය මාකට් කරගන්න අවශ්‍ය දේවල් මම මේ කතා කරන්නේ. right අධ්‍යාපනය ගැන අපි වෙනම කතා කරුවනේ අධ්‍යාපනය මේ කොමර්ෂල් වැලියු එකක් තිබෙන එකක් විය යුතුයි කියන එක. එතකොට අර තක්සේරුව කරලා තමන් සැලසුමක් ඇති කරගන්න ඕනේ. ඕකේ ලෝකය ජය ගන්න, ලංකාව ජය ගන්න, එහෙම නැත්නම් මගේ තරගකාරීත්වය, මට තියෙන තරගකාරීත්වය ජය ගන්න, මගේ තරගකරුවන්ට සාපේක්ෂව මට තිබිය යුතු මට්ටම මේකයි. ඒකට සාපේක්ෂව මම ඉන්නේ මෙතනයි. එතකොට තරගයේ ජය ගන්න නම් මට අවශ්‍ය දේවල් මේවයි. අන්න හදාගත්තා ගැප් ඇනලිසිස් එකක් ඒ තක්සේරුව තුල. අන්න ඊට පස්සේ ඒක තුල ක්‍රියාත්මක වෙන්න. මම කිව්වා කීපයක් ගැන
I play to win උදේ පාන්දර හැදෙන් නැගිටලා ඉඳන් අර අවශ්‍ය ජවය තමන්ගේ තුල තිබෙන්න ඕනේ. තමන්ගේ නිවැරදි ආකල්පයේ තියෙන්න ඕනේ දවසේ අන්තිම වෙනකොට. අද දවසේ අන්තිම වෙනකොට ඊයේ දවසේ අන්තිම වෙනකොට ළඟා කරගත්ත ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක් ළඟා කර ගැනීමට අවශ්‍ය ඒ එනර්ජි එක ඒ රික්වයර්මන්ට් එක ඒ දැඩි කැමැත්ත දැඩි ආසාව ඒ පෙරේතකම තියෙන්න ඕන තමන්ගේ. right? ඒතකොට ඒකත් එක්ක උදේ නැගිට්ටහම තමන් සාර්ථකව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය දේවල් කොහොමද තමන් ඒ දිනය තුල එකතු කරගන්නේ? සතිය තුල කොහොමද එකතු කරගන්නේ? මාසය තුල කොහොමද එකතු කරගන්නේ? අන්න ඒ ගැප් එක ඒ පරතරය තමන් පියවා ගන්න සලස්මක් ඇති කරගෙන ඒක පුළුවන් තරම් ඉක්මනට ඒ කරගන්න ඕනේ. ඒක ඒ ආකාරයෙන් කරපුවාම කරපුවට පස්සේ එන්නට ඒ කරන ක්‍රියාදාමය තුල තමන්ට වැඩිපුරම තරගකාරී වෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨය මොකක්ද? තමන්ට තරගකාරී වෙන්න පුළුවන් කර්මාන්තය මොකක්ද? තමන්ට වඩාම තරගකාරී වෙන්න පුළුවන් ආයතන මොනවාද? අනේ ඒ ගැන අවබෝධයක් ඇතුව තමන් යන්න ඕනේ. මම මගේ පුතාට කියන දේ තමයි පුතේ වා මේ අර කැල්කියුලේටර් එකකට වඩා ඉක්මනට ගණන් හදන්න පුළුවන් කෙනෙක්ට කරන්න පුළුවන් ජොබ් එකකට ඔයා යන්න දෙපා. right? ඔයා ඒ පුජ්‍යලයා නෙමෙයි. මගේ පුතා ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් යුනිවර්සිටි එකේ ඩිග්‍රී හෝල්ඩර් කෙනෙක්. නමුත් එයාට මේ 2345 වැඩි කිරීම 5464 බෙදීම 2,03,000 අඩු කිරීම 5,50,000 කියලා කිව්වහම ටක් ගාලා උත්තරේ දෙන්න පුළුවන් කෙනෙක් එක්ක එයාට තරග කරන්න බෑ. එයාට තරග කරන්න පුළුවන් කෙනෙක් ඉස්සරහට ගිහිල්ලා පර්සනැලිටි එක මෙව කරලා කමියුනිකේට් කරලා ඉදිරිපත් කිරීමක් කළා කට්ටිය හොල්මන් කරවල යාට ජයග්‍රහණය කරන්න පුළුවන්. එතකොට මම යාට කියන්නේ පුතේ තෝරා ගන්න තමන්ගේ තිබෙන ආවේනික දේවල් පාවිච්චි කරන්න පුළුවන් ශේෂ්ත්‍රය. එතකොට මගේ පුතා ගණන්කාරයෙක් අර විදිය ගණන්කාරයෙක් වුණා නම් මම අරක නැති වුණා නම් මම පුතාට කියන්නේ පුතේ ඔයා ගණන්කාරයත් එක්ක ගිහිල්ලා ගණිතන කරන ශේෂ්ත්‍රයකට වැටෙන්න. right? මේක ඉතාමත් වැදගත්. මොකද අපේ තරුණ පරපුර වල්මත් වෙලා තියෙනවා මෙතෙන්දී. ඒ කියන්නේ අපිට ආසාව තියෙනවා. මෙන්න මේ ශේෂ්ත්‍රය තුල ගියා නම් හොඳයි කියලා ආසාව තියෙනවා. නමුත් තමන්ට ඒක තුල ඇති කරගන්න පුළුවන් තරගකාරීත්වය ගැන අපි තක්සේරුවක් කරලා නැතුව එතෙන්ට ගියොත් අපිට ඇත්තටම ඒ නමයට අවශ්‍ය තරගකාරීත්වය ඒ ශේෂ්ත්‍රය තුල බැරිනවා. එයා ෆේල් වෙනවා. right? අත එතකොට ඒ ගැන තක්සේරුවක් අවශ්‍යයි. ඉතින් තමන් කවුද කියන එක අඳුනා ගැනීම තුළ තමන්ගේ අනිත් අයට වඩා තිබෙන අනිත් අයට වඩා ඉහළ මට්ටමක තිබෙන තීව්‍රව පාවිච්චි කළ හැකි අද මේ වෙනකොට තිබෙන සහ තමන්ගේ කරගත හැකි තමන්ගේ අද නැති දේවලුත් තියෙන්න පුළුවන්. අන්න ඒවත් තුළ යැපීමෙන් සාර්ථක වෙන්න පුළුවන් මොන ශේෂ්ත්‍රයේද මොන ජොබ් එකේද මොන ආයතනයේද මොන රටේද එහෙමත් වෙන්න පුළුවන්. සමහරක් අය ඉන්නවා පිටරට ගිහිල්ලා වැඩ දාන්න පුළුවන් අය. සමහරක් අය ඉන්නවා පිටරට ගිහිල්ලා වැඩ දාන්න බෑ. දැන් අපි දන්නවා අපි කඩුවේ ගියොත් අරුගම්බේ ගියොත් එහෙම නැත්නම් උණවටුනේ ගියොත් ඉංග්‍රීසි කතා කරන්න බැරි සුද්දට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරන අය ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න බෑ නමුත් සුද්දට වැඩිය හොඳට ඉංග්‍රීසි කතා කරනවා. ඒ මොකක්ද ඒ ස්ටයිල් එක. නේ? ඒක කොහොමද කරනවා මේ නිකන් පොඩ්ඩක් ෆීල් වෙනවා මේ විදිහට කිව්වේ. එයා දන්නවා එයා එක කනෙක්ට් වෙන්න. එයාට ස්ටයිල් එක තියෙනවා. එයාට ස්ටයිල් එක තියෙනවා. කොහොම හරි කැඩිච්ච ඉංග්‍රීසි වලින් තමන් කමියුනිකේට් කරනවා. ඉතින් ඕක ඔය දැන් ලැජ්ජාව තියෙන කෙනෙක්ට ඕක කරන්න බෑනේ. ඔය ලැජ්ජාව කියන ෆීලිං එක තියෙන කෙනෙක්ට ඕක කරන්න බෑ. අරයට ලැජ්ජාවක් කියන දෙයක් ෆීල් වෙන්නේ නැහැ. එයාට ඒක සෙන්ස් වෙන්නේ නැහැ. ඒ නිසා එයා දඩි පිටි දාලා සුද්දට වැඩි හොඳට ඉංග්‍රීසියෙන් කතා කරලා ඒ වැඩේ කරගන්න. right? මම මේ සරල සමාජයේ මේ දකින්න තියෙන උදාහරණ මම මේ පාවිච්චි කරනවා. ඒක අන්න ඒක වැදගත් වෙනවා මේ ගියාම. අවසානයේ
කෙනෙක් ඕපන්නස් එකක් එහෙම නැත්නම් විරුද්ධ බවක් තිබිය යුතුයි යම්කිසි තමන් කරපු අධ්‍යාපන ඒ ශේෂ්ත්‍රය තුළ ඒ වපසරය තුළ දිගටම ඒක වැඩි දියුණු කරමින් යන්න අත්‍යවශ්‍යයි. අලුත් දේවල් අත්හදා බලන්න අවශ්‍යයි. දැන් අද මම ගත්තොත් මම ලෝකේ තියෙන තියරිස් ඔක්කොටම විරුද්ධව යන පුජ්‍යලෙක්. මම කියනවා මාකටිං කියලා කියන්නේ is not about satisfying the මට විනාඩි බාධාවක් කරනවා මේ කිෂු මහත්මයා. දැන් ප්‍රශ්න අහන්න ඉන්න කට්ටිය අපේ තරුණ ඉන්නවා නම් සූදානම් වෙන්න ඔබතුමාගේ මේක අවසානයේදී අපි අවස්ථාව ලබා දෙන්න සූදානම්. හොඳයි කිෂු මහත්මයා. නැවත ඔබතුමාට සම්බන්ධ. මම කියන්න හැදුවේ තමන් ඒ අධ්‍යාපනය කියන දේ දැන් විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ තමන් විසින් අධ්‍යාපනය හොයාගෙන යා යුතුයි. ඒ අධ්‍යාපනය තමයි අවසාන වශයෙන් අපිට රැකියාවක දියුණුව සඳහා ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද විශ්වවිද්‍යාලයේ අවුරුදු 4ක් 5ක් ඉඳලා ඒ ගන්න ඒ න්‍යාය සම්බන්ධයෙන් ගන්න අධ්‍යාපනයේ වටිනාකම ඊළඟ අවුරුදු කීපය තුල නැති වෙලා යනවා. එතනින් ඊට අර වෙනස් වුණු දැනුම සහ එකතු වුණ දැනුම පරිසරයෙන් ගත්ත දැනුම වැඩ කරනකොට ගත්ත දැනුම තමයි රැකියාව තුළ සාර්ථකව පාවිච්චි කරන්නට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මම දන්නවා කියන එක නෙමෙයි. මම දන්නවා නොදන්න දේවල් වැඩි. ඒ නිසා ඕපන් වෙන්න ඕනේ අලුත් දැනුමට. හැම කෙනාගේම දිහා බලලා තමන්ට ඉගෙන ගන්න හැකියාව ලැබිය යුතුයි. හැම අවස්ථාවකින්ම තමන්ට ඉගෙන ගන්න පුළුවන් වෙන විදියට තමන්ව ට්‍රේන් කරගත යුතුයි. අනේ ඒ විදියට නොලෙජ් එක හොයාගෙන ගියොත් තමන්ට පුළුවන් අනිත් කෙනෙක් ළඟ නැති නොලෙජ් එකක් තියෙන පුජ්‍යලයක් බවට පත් වෙන්න. පොතේ නොලෙජ් එක කියලා කියන්නේ කොපි කරන්න පුළුවන් නොලෙජ් එකක්. පොතෙන් එහාට ගිය නොලෙජ් එකක් කියලා කියන්නේ කොපි කරන්න බැරි නොලෙජ් එකක්. කොපි කරන්න බැරි නොලෙජ් එක තමයි ලෝකේ ජය ගන්න තමන්ට රුකුලක් වෙන්නේ. අනිත් අය දන්න නොලෙජ් එක නෙවෙයි. කොහොමද අනිත් අය නොදන්න නොලෙජ් එක අපි හොයාගන්නේ කියන එක සම්බන්ධයෙන් හිතන්න, කැප වෙන්න, ඒක හොයාගෙන යන්න. ඒ තුලින් ජයගත හැකියි. හොඳයි, බොහොම ස්තුතියි කිෂු ගෝමස් මහත්මයා. අපි සූදානම් අවස්ථාව ලබා දෙන්න අපේ Facebook ඔස්සේ විශාල පිරිසක් මේ වැඩසටහන ආරම්භනවා. ඒ වගේම Zoom තාක්ෂණය ඔස්සේත් විශාල පිරිසක් එකතු වෙලා ඉන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් විශේෂයෙන්ම. අපි අවස්ථාව දෙන්න සූදානම්. සුබ සන්ධ්‍යාවක් වේවා. මගේ නම තුෂාන්. මට තියෙන ප්‍රධානම දෙයක් තමයි ඔබතුමාගෙන් අහන්න. දැන් අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ විදිහට අපි එක එක ශේෂ්ත්‍ර අධ්‍යයනය කරනවා, ඒ උපාධි හදාරනවා. නමුත් අපිට නිසි මඟ පෙන්වීමක් නැහැ ඉස්සරහ ලෝකෙට අවශ්‍ය කරන උපාධිය, අවශ්‍ය කරන මානව සම්පත කවුද කියන එක සර්. අපිට ඔබතුමා පුළුවන් නම් කියනවා ලොකු දෙයක් මේ ඉස්සරහට අපි අධ්‍යයනය කළ යුත්තේ මොන වගේ ශේෂ්ත්‍රද, ඉස්සරහට ලෝකෙ ඉල්ලන්නේ මොන වගේ උපාධිධාරීන්ද, ලැන්ග්වේජ් ස්කිල් එකක් හදාගත්තත් මොන වගේ ලැන්ග්වේජස්ද කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් අපි හිතනවා ගොඩක් වටිනවා කියලා. Thank you. ඔයාගේ නම මොකක්ද? නම හරියට අහුන්නේ නැහැ. තුෂාන්. තුෂාන් ඉන්නම වැදගත් ප්‍රශ්නයක්. දැන් මම මේ කරපු ඉදිරිපත් කිරීම තුළ මොන වගේ ඩිමාන්ඩ් එකක්ද මේ ලෝකයේ තුළ තියෙන්නේ, ලෝකයේ ආයතන, ව්‍යාපාරික ආයතන මොන වගේ අයද හොයන්නේ කියන එක සම්බන්ධයෙන් මම පැහැදිලි කිරීම කෙරුවා. ඒකම නොලෙජ් එක සම්බන්ධයෙන් මම කිව්වා ඩිමාන්ඩ් කරන නොලෙජ් එක මොකක්ද කියලා. දැන් තුෂාන් මගේ අහන්නේ මොකක්ද ඒ ඩිමාන්ඩඩ් නොලෙජ් එක කියන එක. right? ස්කිල්ස් ගැන මම කතා කරපු නිසා නොලෙජ් එක ගැන මම මේ ඔය ප්‍රශ්නෙට පිළිතුරක් හැටියට කතා කරන්නම්. නොලෙජ් එක දැන් සයන්ස් ගත්තොත්, විද්‍යාව ගත්තොත්, ගණිතය ගත්තොත්, එහෙම නැත්නම් IT පැත්ත ගත්තොත් මේ වගේ දේවල් වලට ලෝකේ තියෙන ඩිමාන්ඩ් එක එන්න වැඩි වෙමින් පවතිනවා මිසක් අඩුවීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද විද්‍යාව තුලින්, ගණිතය තුලින් තමයි මේ ඉනෝවේෂන් කියන එක, එෆිෂියන්සි කියන එක නිර්මාණය වෙන්නේ. මොකද අපිට අද ලෝකයේ තියෙන ආර්ථික රාමුව තුල ආර්ථික අභියෝගයන්ට වලට මුහුණ දෙන්න අවශ්‍ය පිළිතුරු තියෙන්නේ විද්‍යාව සහ ගණිතය තුල.
එතකොට ඒකට තියෙන ඩිමාන්ඩ් එක කවදාකවත් අඩු වෙන ඩිමාන්ඩ් එකක් නෙමෙයි. එතකොට මේ IT සම්බන්ධයෙන් කියලා ගත්තාම මේ අපි සාමාන්‍ය සාම්ප්‍රදායික කතා කරන IT නෙමෙයි මේ ඩිජිටල් බේස්ඩ් ඒ සයිබර් ස්පේස් එක ඇතුලේ කරන දේවල් වලට එන්න ඩිමාන්ඩ් එක එතන වැඩි වෙනවා. ඒ තුලින් තමයි මාකට්ස් කනෙක්ට් වෙන්නේ. ඒක තුලින් තමයි efficiencies කියන දේ ලැබෙන්නේ. ඒක තුලින් තමයි අපිට භාණ්ඩ අලෙවි කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ තුලින් තමයි අපේ භාණ්ඩ සහ සේවාවන් සම්බන්ධයෙන් නව ලෝකයේ තුල අපේ පාරිභෝගිකයන්ට කමියුනිකේට් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒ දේවල් වල ඒ ශ්‍රේෂ්ඨ තුල ඩිමාන්ඩ් එක අනිවාර්යෙන්ම තිබෙනවා. සහ ව්‍යාපාර විද්‍යාව එහෙම නැත්නම් ව්‍යාපාර කල්පනාකරණය ඒක ඇතුලේ තියෙන ඩිමාන්ඩ් එක මොනම හේතුවක් නිසාවත් අඩු වෙන්නේ නැහැ. ව්‍යාපාර මොකද විද්‍යාව පාවිච්චි කරන්නත් ඕනේ ව්‍යාපාරයන් තුළ. විද්‍යාඥයන් අවසාන වශයෙන් යොමු වෙන්නේ ව්‍යාපාරවලට. එතකොට එන්ජිනේරුවන් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ව්‍යාපාරයක් හැටියට සාර්ථක වෙන්න. හැම කෙනාගේම අවසාන පරමාර්ථය තමන්ගේ කියලා දෙයක් කිරීම. එතකොට තමන්ගේ දෙයක් කිරීම කියලා කියන්නේ ව්‍යාපාරයක්. අපි ඒක කලින් හඳුන්වුවා ව්‍යවසායකත්වය කියන එක. ඔව් ඒ විදිහට අපිට හඳුන්වලා දෙන්නත් පුළුවන්. මොකද ඉංජිනේරුවෙක් හැටියට යම්කිසි ආයතනයකට වැඩ කළා එයා සුපිරි දක්ෂයෙක් වෙනකොට එයා බලන කොහොමද මගේ ඉංජිනේරු කම්පැනි එක මම පටන් ගන්නෙ. ඉතින් ඒක තමයි තියෙන නැඹුරුව. ඉතින් ඒ නිසා මේ බිස්නස් මැනේජ්මන්ට් වලට තියෙන ඩිමාන්ඩ් එක මොනම හේතුවක් නිසාවත් අඩු වෙන්නේ නැහැ. නමුත් ඒකේ තිබෙන ෂාර්ප්නස් එක, ඒකේ තියෙන ටැලන්ට් එක, ඒකේ තියෙන ස්කිල් ලෙවල් එක එන්න වැඩි විය යුතුයි. අර වැඩි වෙන අභියෝගයන්ට වඩා සාර්ථකව මුහුණ දෙන්න නම් ඉතින් තුෂාන් වා පොඩ්ඩක් ස්ටඩි කරන්න මට තව ගොඩක් වෙලාව අරගෙන මේක පැහැදිලි කරන්න අවස්ථාවක් නැති නිසා කියන්නේ පොඩ්ඩක් ස්ටඩි කරන්න මේ සියලු දෙයක්ම අපේ ඉන්ටර්නෙට් එකේ තියෙනවා. ඉතින් just click away වා ගිහිල්ලා වාට මේක කරන්න පුළුවන් ඒ ගැන රිසර්ච් කරන්න, ඒ ගැන සමීක්ෂණ කරන්න යන්න US මොකක්ද කියලා කියන්නේ what are the most demanded jobs in America, what are the most demanded jobs in London, what are the most demanded jobs in China. ඒ කියලා මේක කරොත් වාට එක දේවල් මේවා කියලා ලංකාවෙත් ඒ දේම ස්ටඩි කරන්න. එතකොට වාට එනවා හොඳ පැහැදිලි අවබෝධයක්. right මෙන්න මේවා තමයි ඉස්සරහට මේ traditional jobs, ඒ කියන්නේ සාම්ප්‍රදායික jobs මේ ලෝකයෙන් නැති වෙලා යනවා. මම IT කියලා කිව්වේ වෙනම පැත්තකින් ඇවිල්ලා. නමුත් මේ IT කියලා ඒ කාලේ මතකයි ලංකාවට IT එනකොට ගිහානුත් පොඩි ළමෙක් වෙන්නේ නැති අපි දෙන්නගේ තියෙන ඒජ් කැප් එක ගැන මගේ නිර්ණය අනුව ඒ කාලේ කම්පියුටර්ස් පාවිච්චි කරුවේ මම කොආපොලා ආයතනයේ වැඩ කරනකොට මේ ඒකට හිටිය කම්පියුටර් ඔපරේටර්ස්. ඒ කියන්නේ අපි ගණන් දුන්නාම ඒගොල්ලෝ තමයි හදලින්ද අපිට කියන්නේ මෙන්න ගන්න කියන්නේ. අද CEO කෙනෙක් තමයි. දැන් මම group CEO කෙනෙක් හැටියට මැනේජින් ඩිරෙක්ටර් කෙනෙක් හැටියට මේ ආයතන පහක ප්‍රධානී හැටියට ඉන්නවා. මගේ කම්පියුටර් එකෙන් වැඩ කරන්න කවුරුත් නැහැ. මට කම්පියුටර් සිස්ටම් කෙනෙක් නැහැ. මට data entry කෙනෙක් නැහැ. මම තමයි ඔක්කොම කරන්නේ. right? එතකොට ඒ jobs නැති වෙලා ගිහිල්ලා මේ ලෝකේ. right? නමුත් මේ අර ඩිජිටල් ලෝකයේ තුල ඒ IT knowledge එකට skill එකට demand එක තියෙනවා. ඉතින් හැම කෙනාම දැන් තුෂාන් අහපු ප්‍රශ්නේ හැම කෙනාටම අදාළයි. හැම කෙනාම මේ සම්බන්ධයෙන් රිසර්ච් කරන්න. එතකොට අද තියෙන demand එක නෙවෙයි තව අවුරුදු 2කින් තියෙන්නේ. අවුරුදු 5කින් තියෙන්නේ වෙනම demand එකක්. මේක වෙනස් වෙමින් පවතින එකක්. ඉතින් අද තියෙන demand එක අනුව අපි සූදානම් කරගත්තාම මම කිව්වා knowledge එක වෙනස් කරගන්න, knowledge එකට එකතු කරගන්න අපි උත්සුක විය යුතුයි කියලා. ඒකත් එක්ක අපිට align වෙවි අපි දෙයකට හැඩ ගැහිමින් අපේ ගමන යන්න පුළුවන්. හොඳයි. තව ප්‍රශ්න අහන්න ඉන්නවනම් ශිෂ්‍යයන් අවස්ථාව දෙන්න පුළුවන්. මට කතා කරන්න පුළුවන්ද? ඔව් අහන්න පුළුවන්.
කවුද එරංග Oh, මෙන්ඩිස් මගේ නම oh අහන්න hi, yes, hi Mr. Kishore. Hi. Yeah, so I'm a person comes up with new ideas and strategies, in the sense they are like very unique ideas and strategies. Even one idea has been shortlisted at the Ministry of Innovation as well. This is regarding an elephant crossing. I actually got the inspiration. Now in Pinnavala, the elephant crossed the road to go to the river, no? Okay. So there I thought of putting yellow elephant footmarks on the road. So that becomes the world's first elephant yellow crossing. Okay. And then when we go to like Habarana Yala areas also, we have these elephant corridors. So there also we can use the same concept of having yellow elephant footmarks on the road. Right. So it's, yeah, so these kind of things, the thing is I have been working on this for almost now 6 years. It's just that they are in the sense in Sri Lanka, you need some, in 2014, when I approached the RDA, what they said was this needed to be gazetted in the parliament because it's going to be a new law in Sri Lanka. Right. Yeah, so this is just one example which I just told you. That Right. like that, yeah. Yeah. Okay. So what is it that you want to ask me? If you can be specific on it. Yeah, so is there's a possibility of making money out of an idea? Okay, so I was just going to respond to your idea, which you say is novel. So it's for the motorists and those who use the road. It's not for the elephants, right? The elephant footprint, would denote that this is a place where elephants, might cross, right? So what is the commercial value of it? To a certain extent, you're right, but this is more of a opening up a platform regarding the human-elephant conflict that is happening. So it's more of a public awareness as well, Okay. and it gives a tourism boost as well. Although we are, right. No, I mean I see where you're coming from, and you have thought of something someone else did not think of. So instead of yellow, strips that you paint, what you're saying is let's put the elephant, footprint on the road. So to say that is not for humans, but for elephants. So currently, how do you communicate that? You communicate that through various boards. I mean, places where cross the road. Now you get boards long before. Where the elephants basically cross the road to say that elephants may cross the road, and this is a place where elephants roam around. From that to this one, so whether the former is the better way of communication, or what you're suggesting is the better way, I don't know, but nobody will buy that idea, right? Nobody will pay a price for that idea. It's for your own satisfaction. Because the moment you put that out, you lose the novelty, and it's not something that you can own, right? Somebody put elephant footprints, another one can, put peacock footprints. So it's a very generic idea. It's not an idea that you can own. So if you are to be commercially successful, it has to be an idea, others cannot copy, and others have to buy that, idea from you at a fee, right? So your thinking is good, but certainly not something you can make money. That would be my response to you. Here's actually we can't put peacock footprints in the sense because elephants has this. No, I just took that as an example. Right. Yeah. So because of the elephants' memory, that's why they always cross from the same point. So that's why we have the
elephant corridors rather than leopard corridors. No, right. No, it can be used, and it's something nice. It basically adds to the landscape. It gives the tourist a nicer feeling. So it's more for feelings. And if you really look at the tangible value of it, well, it is communicated already, but you are trying to communicate that through a different medium, through a different visual, which would be more humanly appealing, but not something you can sell. That is the whole point I'm just trying to drive. And same way, if you go down the highway, just passing goal, you will have so many signs in black and white to say that this is an area where peacocks roam around. They might cross the road, be careful, and things like that. So so it's a similar thing. You can find many ways of communicating, but I agree that it's emotionally more appealing, and that's it. But no commercial value. It's not something you can go and sell to another country. Yeah, of course. Yeah. Well, actually, there were some companies, right? There were some companies actually. කිෂුමාත්මය අපි මේ අවසාන වශයෙන් බලමු Facebook ඔස්සේ අපේ මේ A-level කරපු අපේ තරුණයෝ පිරිසක් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා මේ A-level වලින් පස්සේ දැන් A-level ඉවරලා ඉන්නේ අපි මොකද්ද කරන්න කියලා පොඩි මාර්ගෝපදේශයක් ලබා දෙන්න කියලා ඒකෝ යුනිවර්සිටි යන ළමයි යුනිවර්සිටි යනකම් හරි එතනින් එහාට මේ කට්ටිය මොනවද කරන්න කියන එක පොඩි ගයිඩ්ලයින් එකක් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ ඔබතුමාගෙන් කතා කරපු දේවල් අහන් ඉඳලා ඉන්න වෙන්නේ නැති මේ A-level අය වෙනුවෙන් ගිහන් මේ අදහස් කරන්නේ A-level අය වෙනුවෙන් යම් කිසි බග A-level after A-level right the after A-levels කරන්න තියෙන්නේ අපි යුනිවර්සිටි අවශ්‍ය මාර්ගයක commercially successful වෙන්න හැකියාවක් තිබෙන මාර්ගයක් නොවේ නම් A-level වලින් පස්සෙත් අර කලින් ප්‍රශ්නේ අහපු කෙනාට දීපු පිළිතුර යම් කිසි දුරකට මෙයාට අදාළයි මොනවද ලෝකේ ඉල්ලන දැනුම මොන අංශවලද වැඩිපුර රැකියාවන් තියෙන්නේ වැඩිපුර රැකියාවන් කියලා කිව්වම ඒකේ සංඛ්‍යාව පමණක් නෙමෙයි වැඩි වටිනාකමක් තිබෙන රැකියාවල් මොනවද එතකොට ඒ මාර්ගෙට Tamanට යොමු වෙලා සාර්ථක විය හැකි දේවල් Taman තුල තිබෙනවද නැත්නම් ඒ දේ Tamanගේ කරගන්න Tamanට හැකියාව මාර්ගයේ තිබෙනවද උදාහරණයක් ඇටියට A level වලින් පස්සේ කෙනෙක්ට කියන්න පුළුවන් නෑ විශ්වවිද්‍යාලයට තේරුම් මම විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ මම මෙන්න මේ ශාස්ත්‍රයේ යම්කිසි හදාරීමක් කළා අවුරුදු 4ක් යුනිවර්සිටි එකේ ඉන්න නැතුව එහෙම නැත්නම් අවුරුදු 5ක් යුනිවර්සිටි එකේ ඉන්න නැතුව මම අවුරුදු 2ක් කෝස් එකක් කළා වෘත්තීය පුහුණු යම්කිසි දෙයක් කළා මේ වගේ රැකියාවකට යනවා කියන එක. ඉතින් ඒක අර ඩිමාන්ඩ් එක කියන එක හඳුනාගෙන තමන්ව හඳුනාගෙන තමන්ට සාර්ථක වෙන්න පුළුවන් මාර්ගය මොකක්ද කියලා තීරණය කළා. ඒ මාර්ගය තුල වැඩිපුර අධ්‍යාපනය ළඟා කරගන්න ඒ අධ්‍යාපනය කරන ගමන් හැකියාවක් තිබෙනවා නම් තමන්ට රැකියාවක් කරන අවස්ථාවක් තිබෙනවා නම් රැකියාවක් කරන ගමන් පුළුවන් නම් අධ්‍යාපනය කරන්න ඒ දේ කරන්න මම හැමතිස්සෙම කියනවා තරුණ අයට මම මේක දැන් මේ ඔඩියන්ස් එකටත් මම කියන්නම් MBA එකක් නම් දෙයියන්ගේ නාමයෙන් කරන්න එපා රස්සාවක් කරන්නට කලින්. මොකද MBA කියලා මාස්ටර් බිස්නස් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියලා කියන දේ ඒ උගන්න දේවල් කරගන්න නම් මම ආයතනයක වැඩ කරනකොට ඒ දකින්න දේවල් ඒ දැනුම තිබෙනවා නම් තමයි Tamanට මේවා සංකල්ප හැටියට ප්‍රින්සිපල්ස් හැටියට කොන්සෙප්ට්ස් හැටියට ප්‍රැක්ටිකල්ස් හැටියට ධාරණය කරගන්න පුළුවන් වෙන්නේ නැවත පාවිච්චි කිරීමට හැකියාව ලැබෙන ආකාරය. නැත්නම් විභාගේ පාස් වෙනවා. ඔව් සහතිකය තිබෙනවා. නමුත් ඔබ MBA qualified නැහැ. right? එතකොට මම අර A level අය සම්බන්ධයෙන් අහපු ප්‍රශ්නේදී මම කියන්නේ A level කරලා යම් කිසි රැකියාවක් කරන මට්ටමක ඔබ ඉන්නවා නම් රැකියාවක් තියෙනවා නම් රැකියාව කරන ගමන් වැඩිපුර අධ්‍යාපනය ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි වඩා හොඳ වෙන්නේ
ගෙදර දෙමව්පියන්ට බරක් වෙවි දෙමව්පියන්ගේ සල්ලි වලින් තවත් ඉගෙනගෙන එහෙම යනවට වඩා මම එහෙම කියන ගමන් ගිහන් අවසානයේ මගේ ගමනේ ඒ ආපු ගමන තුල මගේ ජීවිතය මම බෙදා ගන්නම් මම දකුණු ආසියාවෙම ලාබාලතම ශ්‍රී ලාංකිකයා හැටියට බහුජාතික සමාගමකට පත් වෙනකොට ප්‍රධාන විධායකයා හැටියට ඇමරිකානුවන් ලංකාවෙන් එළවලා මට තිබුණේ මගේ ෆස්ට් ඩිග්‍රී එක විතරයි. මට තිබුණේ මාකටිං ඩිග්‍රී එක පමණයි. මට වැඩිය ක්වොලිෆයිඩ් අය ඩිග්‍රීස් 7ක් 8ක් තියෙන අය මගේ සමාගමේ මේ හිටියා. ලෝකයේ අනිත් රටවල් වලත් හිටියා ලංකාවේ CEO වෙන්න. මොකද මේක ඇවිල්ලා එක්ස්පෙක්ටඩ් ජොබ් එකක්. මල්ටිනේෂනල් ඕගනයිසේෂන් එක CEO කෙනෙක් කියලා කියන්නේ ලෝකයේ ඕන රටක විශේෂයෙන් බහුජාතික සමාගම් වල වෙන රටකින් කෙනෙක් ගෙනවා. නමුත් මගේ කුසලතාවයන් නිසා තමයි මට ඒක දුන්නේ. ඊට පස්සේ මම කරනවා අනිකුත් අධ්‍යාපන සියලුම දේවල් මම MBA කරනවා. මට ඊට පස්සේ ડોක්ටරේට් හම්බෙනවා. මට නොයෙකුත් දේවල් ඊට පස්සේ මම හම්බෙන්නේ. ඒත් මම කිව්වේ අධ්‍යාපනය කරන්න ඕනේ. නමුත් අධ්‍යාපනය සම්මිශ්‍රණය කරගන්න පුළුවන් නම් තමන්ගේ වැඩ කරන ඒ රැකියාව තුළ අනේ එතනින් බිහි වෙන්නේ දක්ෂයෙක් නෙමෙයි සුපර්මෑන් කෙනෙක්. හොඳයි බොහොම ස්තුතියි කිෂු ගෝමස් මහත්මයා ඔබතුමාගේ කාලයෙන් වැඩිපුර මම ගත්ත මට සමා වෙන්න. ඉතින් නමුත් ගොඩක් විශාල නැරඹුවා ඒකෙදී ගොඩක් දැනුම ලබා ගන්නට ඇති. මේ අවස්ථාවේදී කාර්ය බහුල වෙලාවේදී අපිත් එක්ක එකතු වෙලා මේ පිරිසට මේ තරුණ පිරිසට යම් උපදේශයක් ලබා දෙන්නට එකතු වීම පිළිබඳව අපිත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි ඔබතුමන්ට. එසේනම් අපි අද දවසේදී වැඩසටහන නිමවටපත් කරනවා. හෙට දවසේදී සූදානම් ඒපෑඩ් ආයතනයේ මෙහෙයුම්ධාරීවරයා ෆිර්සාන් හෂීම් මහත්මයා සමග සම්බන්ධ වන්නට හෙට දවසේදී මේ ලෙසම අභියෝග තරණ වැඩසටහන ඔස්සේ. එසේනම් අපි සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පරිස්සමින් ඉන්න මේ දවස්වල සියලු සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න සබ ගන්න. බොහොම ස්තුතියි.